හරි දුවේපුතේ අද අපි සාකච්ඡා කරන්නේ අට ශ්‍රේණියට අදාළ සංඛ්‍යා රේඛාව හා කාර්යසිය තලය කියන මාතෘකාව. ඔබේ පෙළ පොතේ 25 වෙනි පාඩම. හරි ඔබ දැන් 6 වසරේදී 7 වසරේදී සංඛ්‍යා රේඛාව ගැන බොහෝ කාරණා කතා කරා. නමුත් ඔය චූටි කරුණු ටිකක් ඔබට මතක් කරනවා අරක මතක් කර ගන්නත් එක නැවත පුනරීක්ෂණයක් වශයෙන් අපිට සංඛ්‍යා රේඛාවක් කතා කළා. ඒක බැලුම් කාර්යසිය තලය ගැන සාකච්ඡා කරා. අට ශ්‍රේණියේදී ඔබ කාර්යසිය තලය ලකුණු කරා කතා කරා. දැන් මේ බලන්න මම කුඩා සටහනක් ඔබට දාලා තියෙනවා. ඔබ දන්නවා මේ සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්ත ධන සංඛ්‍යා තියෙන්නේ. නැත්නම් අපි ඒවට කියන ධන නිකිල. වම් පැත්තට අපි කියන්නේ ඍණ සංඛ්‍යා නැත්නම් ඍණ නිකිල. නිකිල කියලා කිව්වේ මොකද්ද? මේ බිඳුව ඇතුළු මේ සංඛ්‍යා රේඛාවේ තියෙන සියලුම සංඛ්‍යා වලට අපි කියන්නේ මොනවා කියලාද? නිකිල කියලා. ඒ වගේම සංඛ්‍යා රේඛාවක ඔබ දන්නවා මේ පැත්ත මේ දකුණු අත පැත්තට ක්‍රමයෙන් අගයන් වැඩි වෙනවා කියලා. ඒ වගේම ඊහිසකින් සංඛ්‍යා රේඛාව දකුණු අත පැත්තට ලකුණු කරනවා කියලා. ඒ වගේම සංඛ්‍යා රේඛාවේ මේ අනුයාත අගයන් දෙකක් අතර පරතර ඒකයි කියන එකක එකයි කියන. අනුයාත කියන්නේ එක ළඟ තියෙන්නේ මේ දෙන්න අතර ඒකක එකයි මේ දෙන්න අතර පරතර එකයි. ඒ වගේම මේ සමාන පරාසයන් සමාන පරතරයන් සහිතව තමයි සංඛ්‍යා රේඛාවක් ලකුණු කරන්නේ කියලා. එතකොට ඔබ දැන් මෙන්න මෙහෙම ලකුණු කරොත් මේ සංඛ්‍යා රේඛාව A කියලා ලක්ෂයක් එහි යගේ 3යි. බලන්න මෙහෙම ලකුණු කරොත් B කියලා ලක්ෂයක් ඒ සංඛ්‍යා රේඛාවේ B ලක්ෂයේ අගය කීයද? ඍණ 1යි. හරි? ඒ වගේම දැන් මෙහෙම කතා කරන සංඛ්‍යා රේඛාවේ දුවේ පුතේ ඇත්තටම මතක තියාගන්න ඕන අර මං කියපු මූලික ලක්ෂණ වලට අමතරව ඔබ හිතන්න ඕන තව කාරණා ටිකක් තියෙනවා. ඒ මොනවද? හරි? සංඛ්‍යා රේඛාව මේ අපි ලකුණු කරලා තියෙන පූර්ණ සංඛ්‍යාවල කොහොමද සංඛ්‍යා රේඛාවක භාග සංඛ්‍යාවක් එහෙම නැත්නම් දශම සංඛ්‍යාවක් ලකුණු කරන්නේ කියලා. හරි? එතකොට අපි තුම අපිට දෙනවා අගයක් දෙකමාර වගේ එකක් D කියලා ලක්ෂයක් දෙනවා. ඒක ලකුණු කරන්න කියනවා දෙකමාර. නැත්නම් 2.5. ඔබ දන්නවා එතකොට දෙක තුනක් අතර හරි මැද තමයි D ලක්ෂයේ ලකුණු වෙන්නේ. මම වෙනම ගත්තොත් එහෙනම් මේ සංඛ්‍යා දෙක විතරක් මෙන්න 2 මෙන්න 3 මෙන්න මේ මැදාගේ තමයි D ලක්ෂය වෙන්නේ දෙකමාර හැටියට. එතකොට ඔයගේ 3මාර 4මාර උතර අපිට ලකුණු කරා යන්න පුළුවන්. ඍණ එකමාර ගත්තොත් එහෙම ඔබ වෙනම ගන්නවා. මෙතන බිඳුව කියලා දාන්න මෙතන ඍණ 1 මෙතන ඍණ 2 නම් ඍණ එකමාර කියලා කියන්නේ ඍණ 1ක් 2ක් අතර මැද ලක්ෂය තමයි ඔබ ලකුණු කරන්නේ. අපි හිතමු මේක E කියලා. ඔන්න ඔය විදියට. එහෙනම් ඔබ මෙතන ඉගෙන ගන්න පූර්ණ සංඛ්‍යා ලකුණු කරන්න වගේම සංඛ්‍යා රේඛාවක භාග සංඛ්‍යාවක් කොහොමද ලකුණු කරන්නේ කියන එක මහා ලොකු කාරණාවක් නෙමෙයි. ඇත්තටම ඔබට ඒක පහසුවෙන් කරගන්න පුළුවන් ඔබේ 6 සහ 7 ශ්‍රේණි වල අත්දැකීම් එක. දුවේ පුතේ මේ සංඛ්‍යා රේඛාවක් මම මෙන්න මේ විදිහට සංඛ්‍යා රේඛාවක ඔබ දන්නවා දැන් බිඳුව 1 එතන මේ අතට අපි මෙහෙම ටිකක් දික් කරගමු 2 3 ඍණ 1 ඍණ 2 ඔය ආදී වශයෙන් තියෙන සංඛ්‍යා රේඛාවේ මම මේ දලවල ලකුණු කරලා තියෙන. එතකොට මෙන්න මේ සංඛ්‍යා රේඛාවේ කොහොමද අපි අසමානතාවයක් නිරූපණය කරන්නේ කියන්නේ. දැන් සමානතාවයක් අපි දන්නවා. A කියන ලක්ෂයක් 1යි කියනවා අපි මේ මත ලකුණු කරනවා. B කියන ලක්ෂය ඍණ 1යි කියනවා ඍණ 1 මත ලකුණු කරනවා. හැබැයි කොහොමද මේ අසමානතාවයක් නිරූපණය කරන්නේ කියන්නේ. උදාහරණ විදිහට අපි ගත්තොත් මෙන්න මෙහෙම. x විශාලයි ඍණ 1. මේ අසමානතා ලකුණුනේ මාතේ පන්තිලේ මේක ඉගෙන ගන්න. x විශාලයි ඍණ 1 කියලා දුන්නොත් එහෙනම් කොහොමද අපි ඒක ලකුණු කරන්නේ? ඇත්තටම මේ x කියලා කියන්නේ කවුද දුවේ පුතේ? x කියලා කියන්නේ මේ සංඛ්‍යා රේඛාවට දෙන නම. අපි මේකට කියනවා x අක්ෂය කියලා දැක්කා. මේ x කියන්නේ සංඛ්‍යා රේඛාවට දෙන නම. එහෙනම් මේ සංඛ්‍යා රේඛාව මත පිහිටන අගය මේ x අක්ෂයේ මත x රේඛාව මත පිහිටන අගය ඍණ 1කට වඩා මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. ඍණ 1කට වඩා මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. අන්න එහෙනම් අපි මේ අක්ෂයේ ඕනම අගයක් අපිට ලකුණු කරන්න පුළුවන් x සම්බන්ධ කරගෙන. හරි y සම්බන්ධ කරගෙන. right. අපි බලන්න y ගත්තොත් එහෙනම් අපිට අක්ෂයේ අක්ෂ තලයට යන්න අනිත් පැත්තට. හොඳයි. දැන් මත තියන්න එහෙම ලකුණු කරන්න පුළුවන්. එතකොට x විශාලයි ඍණ 1. මේක ලකුණු කරලා පුතේ මෙන්න මෙහෙම මේ කියන අගය අපි මෙහෙම රවුන්ඩ් කරගන්නවා නේ. ඍණ 1. ඍණ 1කට වඩා විශාලයි.
එහෙනම් ඔබ දන්නවා සංඛ්‍යා රේඛාවේ වැඩි වෙන්නේ මොන පැත්තටද? ඍණයකට වඩා වැඩි වෙන්නේ දකුණු පැත්ත. මේ පැත්ත. එහෙනම් ඔබ මෙතන ඉඳන් මේ විදිහේ පැහැදිලි ටිකක් පදින් මේ සංඛ්‍යා රේඛාව පාට කරලා එහෙම නැත්නම් නිරූපණය කරලා ඇඳලා පෙන්නනවා. හරි? මේ ඍණයකට වඩා වැඩි. හොඳයි? මෙන්න මේ පැත්තට. අනිත් පැත්තට ඇඳලා අපි කුඩා ඊතලයකුත් දාන්න ඕන කෙනෙකුට පුළුවන් මෙහෙම මේ කුඩා ඊතලයකුත් දාන්න. හැබැයි මේ පැත්තේ ඊතලයක් තියනවාද? ඒක එච්චර අවශ්‍ය වෙන්නේ නෑ. මේක ඕනනම් මේ පැත්තටම ගෙනිහිල්ලා මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. හොඳයි? එතකොට මෙතන ඊතලයක් අවශ්‍ය වෙන්නේ නෑ. හොඳයි? ඒක චූටි කාරණා. එතකොට ඔබට දුන්නා කියන්නේ මේ අසමානතාවය මෙන්න මේ විදිහට මේක කියව ගන්න කොහොමද? x විශාල හෝ සමාන මෙන්න මේ ඇල ඉර අසමානතාවයට දෙන මේ ඇල ඉර අපි කියන්නේ මොනවද? සමානතාවක් කියලා. එහෙනම් විශාල හෝ සමාන ඍණයක. අන්න එතකොට අර මේක විතරක් තියෙද්දි නම් අපි රවුමක් කැන්දා. අඳුරු කලේ නෑ. මෙන්න මෙහෙම තියෙද්දි දුවේ පුතේ අපි කරන්නේ මේක මත මොනවද? අඳුරු කරලා දක්වන්න ඕන. right? අඳුරු කරලා දක්වන්න ඕන. එතකොට තමයි ඒක නිරූපණය වෙන්නේ. එහෙනම් මේක කියව ගන්න x විශාල හෝ සමාන ඍණයකයි. x විශාල හෝ සමාන ඍණයකයි. එහෙනම් මේ අත තමයි. හරි? එක අවස්ථාවේදී x වලගේ ඍණයකට සමාන වෙනවා. අනිත් අවස්ථාවල මොකද 0 1 2 3 ආදී වශයෙන් වැඩි වෙනවා මේ පැත්ත. ඒක තමයි මේ නිරූපණය කරන්නේ. මේක අනිත් පැත්ත බලන්න අපි දුන්න මෙහෙම දුන්නා කියලා. x කුඩායි 2. x කුඩායි 2කට වඩා. අර මේක අර මේ පැත්තට ගහන මේ ඉර නැහැ. සමාන ඉර නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ දෙක මතට යනවා. අගේ ලකුණු කරනවා මේ පැත්තට. හරි? හැබැයි කුඩා හන්ද දෙකට වඩා අපිට සිද්ධ වෙන මොනව කරන්නද? මේ පැත්තට පාට කරලා මෙහෙම නිරූපණයක් කරන්න. මේ පැත්තට. දෙකට වඩා අඩු වගේක් තියෙන මේ පැත්තට. හරිද? මම එකම සංඛ්‍යා රේඛාව පාවිච්චි කරා. හරි? නැත්නම් ආකාර දෙකකින් අපිට පෙන්වන්න පුළුවන්. මෙන්න ඍණ 1, ඍණ 2 ඔය ආදී වශයෙන්. දෙකට වඩා මොනවා වෙලා තියෙනවද මේක? අඩු වගේක් අරගෙන තියෙනවා. දෙකට වඩා අඩු වගේක් අරන් තියෙන. එතකොට මේකේ දිශාව මේ පැත්තට හන්ද අපි මේ පැත්තට ටිකක් තදින් ඇඳලා ඊ හිස මේ පැත්තට දාන කුඩාවට වඩා අඩු වගේක් තියෙන මේ පැත්තේ කියන්නේ. හරි? එතකොට ඉගෙන ගන්න මොකද්ද ඔබ? දකුණු පැත්තට අගයන් වැඩි වෙනවා. ඒ වගේම දකුණේ සිට වමට වෙනකොට මොනවද? අගයන් අඩු වෙනවා කියනවා අවරෝහණය වෙනවා. මේ පැත්තට අගයන් ඍණ දිශාවට අවරෝහණය වෙනවා. ධන දිශාවට මොකද වෙන්නේ? ආරෝහණය වෙනවා අගයන් වැඩි වෙනවා කියනවා. right? එතකොට දුවේ පුතේ ඔන්න ඔය විදිහට පුළුවන් අපිට මොනවා කරන්නද? අසමානතාවයක් සංඛ්‍යා රේඛාවකින් නිරූපණය කරා. හිතන්න දැන් අපි ගත්තානේ මෙන්න මෙහෙම x දෙකට වඩා කුඩායි. මම මෙන්න මේක මේ විදිහට ලකුණු කරොත් මේ බලන්න. බිඳුව මම මෙතන ඍණ 1, ඍණ 2, ධන 1, ධන 2 මෙන්න මෙහෙම ධන 3 ඔය ආදී වශයෙන් කියනවා. මම දැන් මේ දෙකම එකක ලකුණු කරනවා මේ බලන්න. මෙන්න එකට වඩා විශාලයි නම් අපි දන්නවා මේක අඳුරු වෙන්න ඕන. විශාල හෝ සමානයි කියන හද අඳුරු වෙන්න ඕන. මේ විදියට. විශාල හෝ සමාන නම් අඳුරු වෙනවා. හරි මොකද මේ සමානතාවයත් එක්ක. දැන් දෙකට වඩා කුඩා නම් මෙන්න මෙතන අඳුරු වෙන්නේ නැහැ. හැබැයි දෙකට වඩා කුඩායි. එහෙනම් මේ දෙකම මට පුළුවන් මේ විදිහට ලියන්න. එකම සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා. අසමානතා දෙකක් නිරූපණය කරන්න පුළුවන් අවස්ථාවක්. හරි මම මේ වෙන වෙනම සංඛ්‍යා රේඛාවල ලකුණු කරන්න ඕන එක. මම එකම සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා ඔබට පෙන්නුවා. එතකොට ඒක කොහොමද ලියන්නේ කියන එක මේ බලන්න මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මෙන්න x අර x කොහොමද එන්නේ? කියන්න බලන්න. දෙකට වඩා කුඩායි. දෙකට වඩා කුඩායි. හැබැයි ඍණයකට වඩා මොකෝ වෙලා තියෙන්නේ? විශාල හෝ සමාන. මෙන්නම දෙකම එකට කරලා ලියුවා. මෙවැනි අවස්ථාවක් තියෙනවා. එකම සංඛ්‍යා රේඛාව මත අසමානතා දෙකක් මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙතන කියවෙන්නේ මොකක්ද? ඍණයකට වඩා විශාල හෝ සමාන. මෙන්න අඳුරු කිරීම. විශාල හෝ සමාන. විශාලයි මේ පැත්තට. හැබැයි දෙකට වඩා අඩුයි. මෙන්න මේ කොටස තමයි මේ නිරූපණය කළ තියෙන මෙයාගේත් එක්ක. මේ ඍණයකට වඩා විශාල හෝ සමාන x කුඩායි 2. හරි? මෙන්න මේ විදිහට. පැහැදිලි? මම හිතනවා ඔබ ඔළුවට දාගත්තා කියලා.
කාරණා දෙකක් විදියට තිබුණු දේ මම එක කාරණාවක් බවට පත් කළා මෙහෙම ලියනවා. එහෙනම් ඔබට ඔබේ විශේෂ නිර්දේශය මතක තියාගන්න මෙවැනි ගැටලුක් තියෙනවා ඔබේ පුතේ එකම සංඛ්‍යා රේඛාව මත මොකද්ද අසමානතා දෙකක් නිරූපණය. එතකොට කොයි පැත්තටවත් ඊතල දාන්න ඕනේ නැහැ අතන. මෙන්න මේ දෙක අතර අපි ටිකක් තදින් ඇඳලා පෙන්නනවා. ඒ වගේම මෙතන අඳු වෙලා තියෙනවා මෙතන රවුම් වෙලා තියෙනවා. හරි? ඒ කොටස ප්‍රමාණවත් වෙනවා. එහෙනම් මොකක්ද අපි මේක ඉගෙන ගත්තේ? අසමානතා දෙක එකම සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන විදිය. දුවේ පුතේ මෙහෙම සංඛ්‍යා රේඛාවක අපි නිරූපණය කරන්න ස්ථානයක පිහිටීම. මොකක්ද පිහිටීමක් තමයි අපි ලකුණු කරන්නේ. දැන් මේ පිහිටීම තමයි ඔබ 7 වසරේදී යවුවා ප්‍රංශ ජාතික ගණිතඥ කවුද? රෙනේ ඩේකාර්ට්ස් විසින් 1937 දී ඔබට ඉදිරිපත් කරනවා මොකද්ද? කාටසියානු අක්ෂ තලය කියලා එකක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඛණ්ඩාංක තලය කියලා එකක්. මොකද ඒකෙන් නිරූපණය කරන්නේ? එකිනෙකට ලම්බ සංඛ්‍යා රේඛා දෙකක් වුවොත් වඩාත් හරි. නේ? එකිනෙකට ලම්බ සංඛ්‍යා රේඛා දෙකක්. මෙතන කෝණයේ අංශ ගන්නවා. මෙන්න මේ සිරස්ව පිහිටන රේඛාව සංඛ්‍යා රේඛාව අපි කියනවා කවුද? y අක්ෂය කියලා. ඒ වගේම ඔබ ඉගෙන ගන්න මේ තිරස් අක්ෂයට නමක් දුන්නා කවුරු කියලාද? ඩේකාර්ට්ස් x අක්ෂය කියලා. right? ගණිතඥයෝ වාගත්ත දේ. එතකොට අපි මෙන්න මේක යගෙන x අක්ෂයේ මේ පැත්තට ලකුණු කරනවා ධනාගයන අර සංඛ්‍යා රේඛාව වගේ 1 2 3 කියලා. මෙතන ඔබ දන්නවා බිඳුව x වගේ. ඒ වගේම මේ පැත්තට එනවා ඍණ 1 ඍණ 2 ආදී වශයෙන් මේ පැත්තට තව දීර්ඝ වෙන්න පුළුවන් ඕනනම් මෙතනත් y අක්ෂයේත් එහෙමයි y අක්ෂයේත් හරිය නැද්ද මෙතන බිඳුව. එහෙනම් මේ පැත්ත අපි දන්නවා ධනාගයන් කියලා. right? 7 වසරේදී ඔබ ඉගෙන ගන්නවා කාටසියානු අක්ෂ තලය එහෙම නැත්නම් කාටසී තලය එහෙම නැත්නම් අපි මේකට කියනවා ඛණ්ඩාංක තලය කියලා. එතකොට මේ පැත්තට යනවා y අක්ෂයේ පහළ දිශාව ඍණාගයන් කිය. මෙන්න මේ විදිහට. නේ? සංඛ්‍යා රේඛාවක් මේ විදිහට නිරූපණය මේ සංඛ්‍යා රේඛා දෙකක් එකිනෙකට බත් කරලා ලම්බව බත් කරලා අපි හදනවා මොකද්ද? කාටසියානු අක්ෂ තලයක් නැත්නම් කාටසීය තලයක් එහෙම නැත්නම් අපි අද කියන නම තමයි ඛණ්ඩාංක තලයක් කිය. එතකොට දුවේ පුතේ මතක තියාගන්න ඔබ කිව්වනේ අපි කතා කරානේ x ලාගයත් මෙන්න මෙතනදී බිඳුවයි y සංඛ්‍යා රේඛාවේ යගයත් බිඳුවයි. මෙන්න මෙතන ඛණ්ඩාංකය වෙන්නේ නම් බිඳුව x යගයත් බිඳුවයි y යගයත් බිඳුවයි. මේකට අපි කියනවා මොකද්ද? x ඛණ්ඩාංකයේ බිඳුවයි y ඛණ්ඩාංකයේ බිඳුවයි. අන්න ඒ ලක්ෂයට අපි කිව්වා විශේෂ නමක් කවුරු කියලාද මේ පුතේ? අපි මේක 7 වසරේ ඉගෙන ගත්තා මූල ලක්ෂය කියලා. මූල ලක්ෂය කියලා. කවුරු කියලාද අපි ඉගෙන ගත්තේ? මූල ලක්ෂය කියලා. right? එතකොට අපි තව ඒකත් අදනම් කරගෙන කාරණා කීපයක් තියෙනවා කතා කරන්න. ඒතකොට අපි කතා කරමු. right? හැබැයි මතක තියාගන්න අපි කොහොමද කාටසියානු තලයක නැත්නම් කාටසීය තලයක එහෙම නැත්නම් ඛණ්ඩාංක තලයක කොහොමද ලක්ෂයක් විස්තර කරන්නේ කියලා. මම මෙන්න මේ වගේ ලක්ෂයක් ගන්න මේ බලන්න. d කියලා. දැන් ඔබ දැන්නම දන්නවා. නේ? d ගේ ඛණ්ඩාංක ලියන්න කිව්වොත් d ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න. දැන් අපි ඔක් කොහොමද ලියන්නේ? d ලක්ෂයේ ඛණ්ඩාංක නේ? කොහොමද? වරහණක් ඇතුළේ තමයි ඛණ්ඩාංක ලියන්නේ. ඉස්සෙල්ලා ලියන්නේ පුතේ d ලක්ෂයේ ඛණ්ඩාංක වලින් x ඛණ්ඩාංකය. මේ 7 වසරේදී ඔබ ඉගෙන ගන්න. x ඛණ්ඩාංක හොයාගන්නේ කොහොමද x ඛණ්ඩාංකය? ඔබ මේ d ලක්ෂයේ නම් x හමු වෙනතුරු x අක්ෂය හමු වෙනතුරු පල්ලෙහාට එනවා නේ. මෙන්න බලන්න. k වෙනාගේ කීයද? 2යි. come on. ඊට පස්සේ අපි දන්නවා ඊළඟට දෙවෙනියට අපි ලියන ඛණ්ඩාංකයන් ලියද්දී ලක්ෂයක කවුද? y වලගේ. මෙන්න මේ පැත්ත වෙනවා. මේ පැත්ත වෙනකොට ඔබට දැනෙනවා කවුද? මෙතන k වෙනාගේ 3යි. එහෙනම් d ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ දුවේ පුතේ කවුද? 2,3. 2යි 3යි. හරි? මුලින් නිරූපණය වෙන්නේ කවුද? මුලින් නිරූපණය වෙන්නේ ඔව් x ඛණ්ඩාංකයේ දෙවෙනුවට අපි හැමදෙස්සෙම නිරූපණය කරලා ලියන්නේ කවුද? y ඛණ්ඩාංකය කියන එක ඔබේ ඔළුවේ තියෙනවා. හරි? දැන් ඔන්න ඔබ ලක්ෂයක කොහොමද ඛණ්ඩාංක ලියන්නේ කියන එක අවබෝධ කරගන්න. right? ඕන තරම් තව මෙවැනි ලක්ෂ අපිට ලකුණු කරන්න පුළුවන් මේ පැත්තට කැමති තැනකට ලක්ෂයක් අරගෙන විග්‍රහ කරන්න පුළුවන් නේ අපිට. ඒ ගැන ගැටලුවක් නැහැ. හැබැයි ඔබ ඔළුවට දා ගන්න ඕන. ඉස්සෙල්ලා ලියන්නේ x ඛණ්ඩාංකේ ඊළඟට ලියන්නේ කවුද? y ඛණ්ඩාංකය කියලා. right? ඔය ලක්ෂයක ඛණ්ඩාංක ලියන විදිය අපි තවදුරටත් පැහැදිලි කරේ. හොඳයි. මම අපෝ යනවා දුවේ පුතේ මූල ලක්ෂය ළඟ. හිතන්න මෙන්න මෙතන අපි දන්නවා මේ y අක්ෂය x වල මෙහෙන් ආවත් මෙන්න මෙතනදී බිඳුවයි. x වලගේ කීයද? බිඳුවයි. නේ? අපි මෙන්න මෙතන ලක්ෂයේදී x වටිනාකම ලියුවොත් අපි ලියනවා x සමාන බිඳුවයි. කවුද ඒකගේ? x සමාන බිඳුවයි. හරි?
ඇයි මෙතන එක්ස්ට්‍රා ගියා නෑ. දැන් මෙන්න මෙතනින් ගියොත් අපි මෙන්න මේ රේඛාව තමයි මේ කියන්නේ මොන රේඛාව කියලා දෙනවා. y අක්ෂයට කියන තවත් නමක් ඇහුවොත් දුරදරුවෝ කියන අනිවාර්යෙන් කවුද? x සමාන බිඳුවයි. ඇයි මේ x වල ධන එකයි ඍණ එකයි අතර සංඛ්‍යා රේඛාවේ තියෙන බිඳුව ඒ බිඳුව හරහා මෙයා යන හන්දා අපි යාට කියනවා කවුරු කියලාද? x සමාන බිඳුවයි කියලා. y අක්ෂයට කියන තවත් නමක් සහ මෙන්න මේ රේඛාව තමයි අපි කියන්නේ කවුද? x සමාන බිඳුව. දැන් හිතන්න දුවලා පුතාලා මෙන්න මෙහෙම යනවා. බිඳුව හරහා ගියාම අපි කියේ x සමාන බිඳුවයි. එහෙනම් x අක්ෂයේ දෙක හරහා යනවා. එහෙනම් අපි මේ රේඛාව ලියන්නේ කොහොමද? මේ වගේ සමීකරණයක් විදිහට. එහෙනම් දුවේ පුතේ ඔව් අපිට ලියන්න පුළුවන් එයා x සමාන 2යි කියලා. ඇයි අපි එහෙම ලියන්නේ? දෙක හරහා යනවා. දෙක හරහා. අපි හිතන මොහොතකට ඍණ දෙක හරහා යනවා කියලා කිසියම් රේඛාවක් මෙහෙම. මේ කාඩ්සිය තලේ මෙහෙම රේඛාවක් අපි ලකුණු කරාද? එහෙනම් එයාට කියන්නේ කවුද? සමීකරණයක් විදිහට කියන්නේ. ඔව් කවුද කියලාද අපි කියන්නේ? x සමානයි කවුද? ඍණ දෙක හරහා යන්නේ. එහෙනම් අපි කියනවා පුතේ ඍණ දෙකයි කියලා. x සමාන ඍණ දෙකයි. මේ බලන්න x සමාන රේඛා අපිට පුළුවන් මේ වගේ x සමාන 3යි x සමාන ඍණ 1යි ඔහොම රේඛා දෙන්න පුළුවන්. එතකොට ඒවයි තියෙන විශේෂත්වය මොකද්ද? ඔබ දකින්න ඕනේ ඒවයි තියෙන විශේෂත්වයක්. මොකද්ද දුවේ පුතේ? y අක්ෂයට සමාන්තරයි මේ හැම රේඛාවක්. එහෙනම් x සමානයි කියලා ලියුවොත් කිසියම් සරල රේඛාවක්. මේ අඳින රේඛාවක් එයා අනිවාර්යයෙන්ම කාට සමාන්තරද? y අක්ෂයට සමාන්තරයි. ඔබ ඒකත් ඔලුවට දාගන්න. ඊට පස්සේ මම යන මේක අනිත් පැත්ත. මේ බලන්න. මෙන්න මෙහෙම මේ අපි කතාවේ x අක්ෂය පදනම් කරේ. දැන් අපි යනවා y අක්ෂය. එහෙම නැත්නම් y කියන නම් කරපු සංඛ්‍යා රේඛාව පදනම් කරේ. එතකොට 3 2 1 කියලා ආවම අපි දන්නවා මෙතන y වලගේ කීයද? බිඳුව. y වලගේ කීයද? බිඳුව. මෙතනින් ආවොත් මේ බලන්න. ඍණ 3, ඍණ 2, ඍණ 1 ඊළඟට තියෙන්නේ y සංඛ්‍යා රේඛාවේ මෙතන බිඳුව. ඒ කියන්නේ අපි කියවර බිඳුව බිඳුව ලක්ෂය කියලා. x වලටත් බිඳුවයි y වලටත් බිඳුවයි. එහෙනම් මෙන්න මේ y අක්ෂය මේ අතට යන මේ x අක්ෂය කැපෙන්නේ බිඳුවේදී හන්දා. x අක්ෂය කැපෙන්නේ y වල මොනාගේද? බිඳුව කියලාගේ. අන්න එහෙනම් අර y අක්ෂයට x සමාන බිඳුව කිව්වා වගේ අපි x අක්ෂයට දුවේ පුතේ කියනවා මොකක් කියලා? y සමාන බිඳුවයි කියලා. මේ බලන්න මෙහෙම රේඛාව ඇඳොත් මෙතනින් උඩ ධන මෙතනින් යට ඍණ. මෙන්න y අක්ෂයේ මෙන්න මෙතනගේ කීයද? බිඳුවයි. මෙතනගේ බිඳුවයි. අන්න ඒ බිඳුව හරහා y වල බිඳුව හරහා මේ අක්ෂය යන හන්දා මේ x අක්ෂයට අපි කියන්නේ කවුද? y සමාන බිඳුවයි කියලා. y සමාන බිඳුව රේඛාව කියලා. දැන් ඔන්න බලන්න x වල බිඳුව හරහා ගියපු හන්දා අපි කිව්වා යාට y සමාන බිඳුවයි කියලා. බිඳුව හරහා යනවා. හිතන්න එයා මෙහෙම දෙක හරහා යනවා කියලා. x අක්ෂයට සමාන්තරව y අක්ෂය කැපෙනවා දෙකේද? දෙක හරහා දෙක කියනගේ හරහා යනවා. එහෙනම් අපි එතන ලියන්නේ කවුද? y සමාන 2යි. කැපෙන තැනගේ සමීකරණයක් විදිහට ලියුවොත් අපි හිතමු මෙයා ඍණ 3 හරහා යනවා කියලා. එහෙනම් අපි ලියන්නේ සමීකරණය මොකද රේඛාවේ? නේ? ඍණ 3 හරහා යනවා. එහෙනම් අපි යන්න ලියනවා y සමාන ඍණ 3යි කියලා. දැන් දුවල පුතාට පැහැදිලි ඇති. ඒ හැම රේඛාවක්ම y සමානයි කිව්ව පමණින්ම ඔබ දන්නවා ඒ අය මොන අක්ෂයට සමාන්තරයි? x අක්ෂයට සමාන්තරයි. x සමාන කිව්ව පමණින්ම ඔබ දන්නවා ඒ අය මොන අක්ෂයට සමාන්තරයිද? x සමාන කිව්ව පමණින්ම y අක්ෂයට සමාන්තරයි. දෙක පටලවා ගන්න එපා. දැන් පැහැදිලි කරනවා. එහෙනම් අපි දන්නවා x අක්ෂයට සමාන්තර වූ රේඛා y සමානයි කියලා ලියන්නේ. y අක්ෂයට සමාන්තර වූ රේඛා අපි ලියන්නේ කොහොමද? x සමානයි කියන්නේ. right? මතක තියාගන්න එහෙනම් දුවල පුතාලට හැකියාව තියෙනවා. ඔබේ පෙළ පොතේ අභ්‍යාස මේ ඇසුරෙන් කරන්න. හරි? ඒකට අවශ්‍ය මූලික સિદ્ધාන්ත ටික තමයි මම ඔබලට කියලා දුන්නේ. හරි? ඔබ දන්නවා අපි ඔන්ලයින් ගණිතයේ විෂය උගන්වනවා. කොහොමද උගන්වන්නේ? අඟහරුවාදා රාත්‍රී 7ට අපි ඒ සඳහා මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. ලංකා පුරා විසිරී පැතිරී සිටින දුවදරුවන්ට පුළුවන් අපිත් එක්ක
සම්බන්ධ වෙන්න. අපි තිරේ දිස්සෙනවා ඔය WhatsApp අංකේ WhatsApp වලට මැසේජ් එකක් දෙන්න. එතකොට අපිට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ජොයින් වෙලා ආඩම කරගෙන යන්න. කරුණාකරලා Wild, wild horses, tell me, where did they all go? They used to run right here, and now I see it.